උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොළඹ 5 පදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අකල්හි ජීවිතයෙන් සමුගත් ආදරණීය පුතණුවන් වන හර්ෂණ ගමගේ සහ ස්වාමි පුරුෂයා වන චන්දන ගමගේ යන පුණ්‍යවන්ත දෙපළ සිහි කරමින් පවත්වනු ලබන මෙම ධර්ම දේශනය ඔවුන් හට උපහාර පිණිසම හේතු වේවා. පින් මද තැනක වේ නම් ඉන් අත්මිදේවා. මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරු දෙමාපියන් හමු වී මේ ශ්‍රී ස්වාක්කාත ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි ඊටාම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එසේම ලොව වසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමව්පියන්ට මේ උතුම් ධර්මය ඇසේවා වැටහේවා. එමගින් දායකත්වයේ දරූ අය ගත කරන මේ මොහොත උපාදාන නොකර අවසන් කිරීම සඳහා මෙම උතුම් ධර්මය සරණ කර ගැනීමට තරම් වාසනාවන්ත වේවා. එසේම පින් අනුමෝදන් කරගත හැකි කිසියම් වාසනාවන්ත භවිකයෙකු වේ නම් මේ උතුම් ධර්මය අසා අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවය අවසාන භවයම වේවා. තව දුරටත් භව නිරෝධ ගාමිනී පටිපදාව ලෝකයාට හෙළි කිරීමට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතස්සෝ ඉමා භික්ඛවේ අරිය පරියේසනා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්තුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්තුනේ, මාතෘකාව වශයෙන් ලැබෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ කැමති නිවන් මඟ හෙළි කරන්නා වූ ලබන ඕනෑම ධර්ම දේශනාවක් කියන නිදහස් මාතෘකාව. මිනිසා මේ අංගුත්තර නිකායේ පවතිනා වූ පරිේශන කියලා සූත්‍රයක්, පරිේශන දෙකක් සම්බන්ධ පවතිනා වූ සූත්‍රයක් කරුණු එළි කිරීමට සුදුසුයි කියලා අපි කල්පනා කළේ. සාමාන්‍යයෙන් ඔක ඔය ඒසන කියන එක සොයා බැලීම් කියන අර්ථය ඔය දැනටත් පරිේශන කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ තථාගත බුදු පියාණන් වහන්සේගේ නොනසරත්තු වෙන මිනිසා විසින් හොයන පැති දෙකක් පිළිබඳව. ඒ යම් යම් දේවල් හෙවීමෙන් ලැබෙන දේවල් පිළිබඳව උන්වහන්සේ හේතුඵල වශයෙන් දැකවදාරලා මේ සෙවීම් දෙක අනාර්ය සෙවීම් සහ ආර්ය සෙවීම් කියලා සිංහලෙන් කියන්න පුළුවනි. පාලියෙන් නම් අනාර්ය පරිේශන සහ ආර්ය පරිේශන කියලා තියෙනවා. වෙනම සූත්‍රයකුත් තියෙනවා ආර්ය පරිේශන කියලා. ඒ උන්වහන්සේ පිළිබඳ සොයා බැලූ හැටි. දැන් ඔබ මේ පරිේශන දෙකේ කෝකෙද ඉන්නේ? ඔබට මොනවද හිමි වෙන්නේ කියන එක හොයලා බලන්නයි අපි මේ කතාන්නේ. පරණ කතාවක් කියන්න නෙමෙයි සූදානම් වෙන්නේ. අපට අදාළ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. එවිට චතස්සෝ ඉමා භික්ඛවේ අනරිය පරිේශනා. එහෙම එකක් පළවෙනි එකේ තිබෙන්නේ. අනාර්ය වූ පරිේශන 4ක් තියෙනවලු. ඔය පරිේශන කියන්නේ විශේෂයෙන් පරීක්ෂණාලියක් තුළට දබා කරන පරීක්ෂණයක් නෙමෙයි. මිනිසුන් හොයනවා කියන එක. සොකී ජීවිතේ හොයනවා. අනේ හොයන කාරණා සම්බන්ධයෙන් ගත් කල අසාර්ථක සෙවීම සහ සාර්ථක හේවීම කියලා හෝ හෙව්වත් අහිමි වෙන සහ හෙව්වම අහිමි නොවන හේවීම කියලා හෝ මේ දෙකට මේ සූත්‍ර දේශනාවේ හාට නොබලාම මට හිතන්න පුළුවනි කියන්න පුළුවනි මේකේ අර්ථය.
මොනවද මේ අනාර්ය පරිේෂණ 4 කියලා ගත්තාම ඉදබෙක්ක ඒකච්චෝ අත්තනා ජරා ධම්මා සමානෝ ජරා ධම්මං යව පරියසේති. භික්ෂුන් වහන්සේලා එමතුවට කෙනෙක් කියලා කියන්නේ සමාජයේ ඉන්න ඕන කෙනෙක් සම්බන්ධයෙන්. මහණෙනි යමෙක් මේ ලෝකේ ඉන්න අය ජරා ධම්මා දි รา යන ස්වභාවයෙන් යුක්ත වෙලා ඉනෙමින් ජරාවම හොයනවා. ජරාව කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් පගාවටනේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ දැන් ඔබ පුද්ගලයෙක් වශයෙන් ගත් කල ඔබට හම්බ වෙනවා ජරාව කියන්නේ දි รา යාම. ළමා කාලේ පටන්ම මේ ටික මොකද වෙන්නේ මේ කය දි รา යනවා. ඒ ජරා කියන එකේ කැත කියන අර්ථය නෙවෙයි දි รา යාම කියන අර්ථය පෙන්වන්නේ. රූපේ දිරනා කියන්නේ කතා කරන්නේ. දේශනාවක තියෙන්නේ. ඒ රූපේ දිරනා කියන එකේ ඒ කය එතකොට ඒක හැමදාම තියාගන්න පුළුවන් කමක් නැතිකම. නමුත් ඒකම හොයනවලු. ඒ කියන්නේ තවදුරටත් සංසාරේම ඉන්න එහෙම නැත්නම් මේ දි รา යන සිරුරක්ම හිමි කරගන්න කැමැත්තෙන් ඉන්නවා. වේපුල්ල හෝ ඒ බහල පර්වතයේ පෙන්න උන්වහන්සේ මිනිස්සෙක් සකීය කුසල කර්මයන් තුළ එකතු කරගත්තා වූ අස්ථි පංචරයන් සංඛ්‍යාව ගොඩ ගැහුවොත් මේ කන්දට වඩා විශාලයි දිරුවේ නැත්නම් කියලා පෙන්නලා ඒ ආපු ගමනේ කායකට හිමිකම් කිව්ව පටවියම මේ පෝසත් කරපු අවස්ථා ගැන සඳහන් කරනු ලබනවා. අත්තනා ව්‍යාධි ධම්මේ සමානෝ සමාගතෝ සමාතෝ ව්‍යාධි ධම්මං ඒව පරියසති. ඊළඟ එකේ පෙන්නනවා ව්‍යාධි ලෙඩ. දැන් ඔය සූත්‍රවල සඳහන් වෙනවා අවුරුදු 30ක් 40ක් 50ක් කියලා නැතුව ඉන්න පුළුවන්. ඒත් කවදා හරි ලෙඩ හැදෙනවා. ලෙඩ නැතුව ඉන්නේ නැහැ කියලා. කය නම් ලෙඩ වෙනවාමයි. සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න කියලා පෙන්නන්නේ. එතකොට මේ ලෙඩ වෙන ස්වභාවයක් හොයන තියෙනවා. ව්‍යාධි ධම්මං හිමි වෙලා තිබෙනවා. 890ක් රෝග 90ක් ව්‍යාධි කියලා කතා කරන්නේ. නමුත් ඒන් මිදෙන මාර්ගය හොයන්නේ ඒකම හොයනවා. ජාතිත් මගේ අක්කන්ඩිය වේවා අයියන්ඩිය වේවා මලයන්ඩිය වේවා බිරිඳ වේවා කියලා ඒ හොයන්නේ මොනවද බලන්නකෝ. ආයි වදුනහවන මැරින්න ලැබේවා කියලාද කියන්නේ ලෙඩ නොවීන්න ලැබේවා කියාද. ඒකට අදාළ උපකරණ රැස් කිරීම තුළ මේ කියන්නේ ආයෙත් එකක තියාන ඒකම ආයෙත් ඉල්ලනවා. ඒක පරිේශණේ ආර්ය නෑ කියලායි කියන්නේ. අත්තනා මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං ඒව පරියසති. තවත් කාරණයක් වෙනවා. තෙමේ මරණ ස්වභාවයට උරුමකම් කියමින් ඉන්නේ. ජීවිතාවසානයේ මරණය හෝ මේ මොහොතේ සිදුවෙනා වූ ස්කන්ධයන්ගේ මරණයම. නමුත් තව බොහෝ කල් සංසාරයේ ඇවිදින්න ඇත්නම් කියලා එතකොට හම්බ වෙන්නේ මරණම තමයි. නමුත් මරණයම හොයන කාරණා කරනවා. දැන් මේකට මම එක උත්තරයක් දෙන්න මේ මෙහෙම යන්න ඉස්සරහට.
අත්තනෝ සංකිලෙස ධම්මෝ සමානෝ සංකිලෙස ධම්මං යෝ පරියශති. තමන් කෙලස් ධර්මයන්ගේ යෙදී සිටමින් ඒවාම හොයනෝ. දැන් ඔය ඒකෙන් කියන්නේ ඔය ක්ලේශ ධර්මයන් කියන එකේ තේරුම කෙලෙසන ධර්මයන් නැත්තම් දුක් උපදින ධර්මයන් කියන එක. දැන් මේ ලෝකේ ඉපදිලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව තමන්ට මුහුණ දෙන සිදුවෙන්නා වූ අභියෝග වලට මුහුණ දෙමින් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසාදී වශයෙන් ගොඩේන්න බැරුව අදාළ අටලොව දහමට කන්තාවෙන් අඩනවා දරනවා වැළපෙනවා මරණයට පවාපත් වෙනවා. නමුත් ඒම හොයනවා. කෙලෙස් සහගත සොයම හොයනවා. ඒ මොකද්ද මේ ඔක්කොගෙම කියන්න හදන්නේ? මේ ජරා ව්‍යාධි මරණ කෙලෙස් සහිත ස්වභාවය සැපගෙනක් දෙන්නේ නැහැ කාටවත්. බලන්න ජරා සැපයිද කියලා, ව්‍යාධි සැපයිද කියලා, මරණ සැපයිද කියලා, ක්ලේශ ධර්මයන් සැපයිද කියලා, වට්ට දුක්ඛේ නැත්නම් ඔය අපි කතා කරන කිංචන කියන එකෙන් පෙන්වන්නේ මානසික දුක්. ඒකට මෙයට මැදි වූ පුද්ගලයා ලිපගිලීම ලෝන තෙක් දියසැලියේ සැපයක් ඇයි කකුලුව දිය කෙලියේ. මේකේ රත් වෙලා ගිනි වතුර රත් වෙනතුරු මේක දැනෙන්නේ නැහැ. ඊට පස්සේ රත් වුණන් පස්සේ යන්න දෙයක් නැහැ. පිච්චෙන්න ඕන, තැම්බෙන්න ඕනනේ. ඒ වගේ ලදරුවෙක් වශයෙන් ඇවිත් මේ සියලු කාරණා තමන්ගේ පිට පැටවෙනතුරු ඒකේ එම අනතුරුදායක බවක් පේරෙන්නේ නැහැ. අනතුරුව සසරට බැඳීම තුළින් උපාදාන නම් වූ එක තුළ සිදුවෙන්නා වූ බැඳීමක් නිසා උපාදානය තුළ ඊට පස්සේ ජරා ව්‍යාධය මරණය ක්ලේශ ධර්මයන් කියන කාරණා ටික දුකක් බවට පත් වෙනවා. ඒක විඳිනවා අය. මිදෙන්නේ නැහැ, විඳිනවා. නමුත් විඳීමින්ම එයම හොයනවා කියන්නේ මොකද්ද? සසරේ ඉඳිමින්ම කයක් අරගෙන ඒ කයක්ම නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා කියන එක ඔය කියන්නේ. හොයන්නේ කොහොමද? ඒකයි හොයන්නේ. කොහොමද හොයන්නේ? මේ එකක් අතෑරනකොට එකක් හම්බෙන්නේ කොහොමද බලන්න ඕනනේ. මේවා සඳහා. අන්න ඒකනේ හොයනවා කියන්නේ. දැන් එතකොට එහෙනම් එක ගෙදරක් දිරා යන විට මොස්තරේ පරන විට නවීන මොස්තරේ ගෙදරකට යන්න හොයලා හදන්න ඕන. ඒ වගේ මේකට දීලා තිබෙන වයස අවුරුදු 80යි. එතකොට දිරා යනවා. එතකොට අර ජරා ව්‍යාධි මරණ ක්ලාන්තිලෙස ධර්ම ඔක්කොම තියෙනවා. නමුත් පෘථග්ජන භාවයේ ස්වභාවය අර වතුර හැලියේ කකුළු වගේ මේකම තමයි සැප තියෙන්නේ කියලා ඉන්නේ හාටත් සංසාරයේ සැප ලබන්න. සංසාරේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ තිබෙනා වූ ඉන්ද්‍රිය අරමුණු වල සොකය සඳහා කයක් පාවිච්චි කරන්න ගත්තාම ජරා ව්‍යාධි මරණ ක්ලේශ ධර්මයන්ගේ දුක් ටික විඳින්න වෙනවා. නමුත් ඒක හොඳයි කියලා පිළිගන්නවා. පිළිගන්නවා විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේකට කියන්නේ කර්ම විපාක කියලානේ. ඒක හිමිවෙන්ට අදාළ විපාකය ලැබීම සඳහා කර්ම රැස් කරනවා. ඒක තමයි මේ හොයනවා කියන්නේ. අනාගතයටත් එවඳු දෙයක් හිමීම සඳහා විපාකයක් වශයෙන් හිමීම සඳහා අනාගත ඵලය වශයෙන් විපාකයක් ලැබෙන්න වර්තමානයේ හේතු රැස් කරන එක තමයි මේ හොයනවා කියන්නේ. කාගේ වැඩක්ද මේ? අනාරි පරිේශන. පෘථග්ජන ඕන කෙනෙකුගේ. භාෂා ભેදයකින්, ಜಾති ભેදයකින්, ආගම් ભેදයකින් තොරව සියලු දෙනාම පුහුදුන් කියලා කතා කරන මට්ටමේ මේ උගුලට අහු වෙච්ච අයින් ගැලවෙන්න බෑ. එහෙම සැපයි කියලා හිතන අය. ඔන්න බුදුන් වහන්සේගේ ඇසින් බලලා අනාර්ය පරිේශනාවෝ පෙන්වලා තියෙන හැටි. ඒ රජ උනායි කියමු, සිටු උනායි කියමු, වෙළඳ උනායි කියමු, ඇමති උනායි කියමු. මීට වඩා භවෝග සම්පත්, පිරිස් සම්පත්, සුඛ සම්පත් ලෞකික තියෙනවානේ. එවෙන් පුළුවන්ද ජරා ව්‍යාධි මරණ සහ ක්ලේශ ධර්මයන් වහන්න? දුගී පැලේ සිට සිටු මැදට දක්වා හෝ
දුගියාගේ සිට ධනවතා දක්වා හෝ ගියාගේ සිට පැවිද්දා දක්වා හෝ ගත්තාම ඒ ඕන කෙනෙකුට Tamante තිබෙන්නා වූ සම්පත් වලින් පුළුවනද මේ පෙන්නා වූ දි รา යාම නිසා ඇති වෙන දුක, ව්‍යාධි නිසා ඇති වෙන දුක, මරණයට තියෙන අකමැත්ත සමග ලෝභ දේශ මොහයන් හට ගැනීම නිසා ඇති වෙන දැවීමෙන් නිදහස් වෙන්න පුළුවන් තැනක් තියෙනවද? නැහැ. හොයන්නේ ඇයි එහෙනම්? ඒකේ තමයි උන්ට සැප වෙන්නේ. සුකාන්ති දිට්ඨං අරියෙහි සක්කායස්ස උපරෝධනං. සක්කාය උපරෝධනේ නැත්තම් නිදහස් වීම සැපයි කියලා ආර්යයන් දුටුවට සමස්ත ලෝකයට විරුද්ධයි. ඔවුන්ට කරවිල ගෙඩියේ වැටුණ පණුවාට උණ දේ වෙලා තියෙනවා. කරවිල ගෙඩියනේ හැදුනේ ඌ. ඉතින් ඌට දවල්ටත් රැයටත් කරවිල කන්න යනවා වෙන දෙයක් කන්න යන්න හම් වෙන්නේ නැහැ. ඔගේ පෘථග්ජන භාවයෙන් නැමති කොටුව තුල උගුල තුල නේ ඉන්නේ. ඒකට ඉතින් කර්ම රැස් කරපුවම රැස් වෙනවාමයි කොහොමත් හිතාමතා කළත් නැතත් චේතනාව කර්මය වුණාට ඉතින් ඕනකමින් නොකලත් ඒ චේතනාවේ තියෙනවානේ ලෝභ දේශ මොහ කාරණා. ඊට අනුව කුසල කර්මයන්ගේ විපාකයේ තුල ජරා ව්‍යාධි මරණ සහ ක්ලේශ ධර්මයන්ගේ දුක අනාගතයේ හිමි කර ගන්න පුළුවන් පාරේ යනවට කියනවා අනාරි පරිේශණය නැත්නම් කර්ම මාර්ගය කියලා. ඔන්න දැන් මේ අර්ථයෙන් ගත් කල මේක හොඳයි කියලා කියන්නේ නැහැ. නමුත් මේකත් හොඳයි කියලා ගත්තා ඉන්නවා. නමුත් මේක බුදුන් වහන්සේගේ ඇසින් ගත් කල අනාරි පරිේශණය. දැන් ඊට පස්සේ අපිට මේ ගැන ටිකක් විස්තර අරගෙන අපිට හොයන්න ඕන කාරණේ ඊළඟ එක. ආර්ය පරිේශණය. ඒ ආර්ය සෙවීම මොකද්ද? දැන් මේක අපි සංසාරේ හොයන්නේ නැති බොහොම කල්. ඔය සමහර දරුවන් තරුණ වයසේ මිය ගියාම ඉපදිලා ඉස්සර ජීවිතේ හොයපු තැන් ගැන කියන්නේ. ඔප්පුුණ දේවල් වලින්. ඉන් එහාටත් මම මේ පිළිබඳව තොරතුරු පෙන්වලා තිබෙනවා මගේ ළඟ තිබිච්ච පොතක් ආශ්‍රයෙන්. ජීවිත 80ක් විතර කතාවක් ඔස්සේ හොයපුවා පිළිබඳව මේ තොරතුරු ඉදිරිපත් කරපු පරීක්ෂණ වාර්තාවක්. එතකොට අපිට මේ මිනිස් පරිණාමයේ අතීතයේ අවුරුදු කොච්චරද කියන්න බෑ කෝටි ගණනක්. නූතන සංස්කෘතිය අවුරුදු 1000 ගණනක් 3000 5000ක් වුණාට එතකොට හැමදාමත් මිනිසුන් මේ මහ පොළොවේ ඉපදිලා මහ පොළොවේ හදා දෙන දේවල් ආහාරයට අරගෙන ඒ සැපයයි කියමින් ඒ අතහැරෙන විට ඒ කෙරෙහි යල්මෙන් යුක්තව එයම ලබන්නට කටයුතු කරනවා. ඒකයි සොයනවා කියන්නේ. ඊට එහා දෙයක් හොයන්නට අනාර්ය පරිේශකයින්ට බෑ. ඔවුන්ට ඊට එහා දෙයක් පෙනෙන්නේ නැහැ. අන්න මේ අනාර්ය පරිේශන ලෝකේ උපන් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ නැමති ආර්යෙක් තවත් જાතියක් හොයන හැටි කියලා දෙනවා. සමහරට ඊළඟ පිටුවේ තියෙනවා ඇත්තේ ජරාවෙන් ව්‍යාධයෙන් මරණයෙන් සහ ක්ලේශ ධර්මයන්ගෙන් මිදෙන හැටි හොයන එක වෙන්නේ නැති. දැන් අපි යන්නේ තථාගතයන් වහන්සේගේ සෙවීම. උන්වහන්සේ වෙනුවෙන් සොයාගත්තා ආර්ය පුත්‍රයන් වහන්සේලා ගිහි පැවිදිව ආර්යයන් ඒ වෙනුවෙන් තමන් වහන්සේලා වෙනුවෙන් හොයාගත්තා. අපි අනාර්ය පරිේශණයේ ඉන්නවාද ලබාගත් ජීවිතවල ආර්ය පරිශකයන් වෙනවාද කියන එක තමයි ඊළඟ කාරණාව. ඉදබි බික්ක ඒකච්චෝ අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරා ධම්මං ආදීනං විදිත්වා අජරං අනුස්සරං යෝගක්ඛේමං නිබ්බාණං පරියසති. අන්න බලන්න ලස්සන වචනයක් තියෙනවා. මහනි මෙලොව ඇතමෙක් බුදුන් වහන්සේව උන්වහන්සේගේ කරුණාවට යොමු උන්වහන්සේ වදාළ දේවල් කෙරෙහි අවධානයට යොමු අය වෙන්න ඇති. තෙමේ ඉහාත්ම වශයෙන්ම තෙමේ කියන්නේ Taman කියන එක ජරා ස්වභාවයෙන් යුක්ත බව දන්නවා. ජරා ස්වභාවයෙහි ආදීනව දැක ජරා රහිත වූ අනුත්තර වූ යෝගක්ඛම වූ නිර්වාණය සොයයි. මොකද්ද බලන්න ඕන තියෙන්නේ? ජරා ස්වභාවය ආදීනවය.
සාමාන්‍යයෙන් මේ ආදීනව කියන එකේ තේරුම කොතරම් පොලිස් කළත් අලුත් වැඩියා කළත් යථාර්ථ ඒ තත්ත්වෙටම එනවයි කියන එකනේ. අර මට මතකයි කතාවක තියෙනවා මේ ලිග්ගල් දෙකක් උඩ බත් ඇලියක් ලිපේ තියන්න යගේ කතාවක්. අතාරිනකොට ආයෙ පෙරලෙනවා, ආයෙ හොදලා තියනවා, ආයෙ පෙරලෙනවා, ආයෙ හොදලා තියනවා. මොකද ඒක පෙරලීම ස්වභාවයකට ඇති බැවින් ආයෙත් ජරා වෙන නිසා. අනේ වගේ මේක මේ ස්වභාවයෙන්ම ඒ උරුමයක් ඒක. එතකොට ඒක වළක්වන්න පුළුවන් කමක් ලෝක ජීවිතේ නැහැ. නමුත් ඒක දුකක් වෙන්නේ කොහටද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ආරම්භ වෙලොත් ජරාවට පත් වෙන එක අතර වුණාද? නැහැ අතර ඒක සිදු වුණා. නමුත් ඒක උන්වහන්සේට 35න් පස්සේ දුකක් වුණාද? එතකොට ඒ තිබියදීම තවත් පරිේශනයක් තියෙනවා කියලා මේ පෙන්වන්නේ ආදීනව දකින්න ඕනේ කියන එක. ආදීනව ඉතින් සාමාන්‍යයෙන් දකින්න මේ ඔබෙන් නෙවෙයි මේ සමාජයේ ඉපදලා ඉන්න අනිත් අය දිහා බලලා අංග විකලව මන්ද බුද්ධිකව ඇස්පෙනීමෙන් තොරව කන් ඇහිමකින් තොරව ඔය විවිධාබාධා උප්පංචි ජන්ති කියන කාරණාව ඔස්සේ බලන්න ඔබට එසේ නැති වුණාට තව කී දෙනෙකුට එහෙම තියනවාද කියලා. එහෙම ලබාගත් අයට ඒ පිළිබඳ මිදෙන්න හොයන්න පුළුවන්කමක් තිබෙනවද? ඔවුන්ට කොහොම හරි තමන්ගේ හෝ අනුන්ගේ උත්සාහයෙන් ජීවිතේ ගැට ගහ ගැනීමෙන් එහාට යමක් තියනවද? ආදීනව දකින්න පුළුවන් නුවණක් තිබෙනවද? අන්න. එතකොට එහෙමනම් සංසාරයේහි කර්ම මත යන ගමනේදී ඝනකයක් නැති තැනකක් තියෙනවා. ප්‍රේත උත්පත්ති හෝ දේව උත්පත්ති හෝ බ්‍රහ්ම කියලා. එයින් කියන්නේ චාතු මහා භූක කායකින් සදාකාලික නිදහස් වුණා කියන එක නෙවෙයි. ඒ ස්ථානයෙන් චුත වෙනකොට යලිත් තතාවක් ජරාවටපත් වෙන්න ඕන කායකට හිමිකම් කියන්නට අදාළ කර්ම විසින් වාපසරිය සපසාති වෙනවා. ඔය දෙවියන් අතර ඉපදී දෙවියන් අතර මියවි දෙවියන් අතරට යන අය අඩුයි. මිනිසුන් අතර ඉපදී මිනිසුන් අතර නොඉපද වෙනත් තැන් වලට යන විතර වැඩි. ආදි වශයෙන් ඔය හැම උත්පත්තියක් සම්බන්ධයෙන්ම උත්තර දේශනා 10ක විතර පවතිනවා මිනිසුන් අතරට එනවා අඩුයි අනිත් තැන් වලට යන්නේ කියලා. මිනිසා හෝ දෙවියා හෝ ප්‍රේතයෝ හෝ ඕනෑම කෙනෙක්. එතකොට එතෙක්මල්ම මේ සංසාර චක්‍රයේ ජරා කියන එකට ආපහු හිමිකම් කියන්න යනවා මිදෙන්න කියලා දෙන තැනක් නැති බව තේරුම් ගන්න ඕන. අපි කාරණා හතරම එකට අරගෙන අදාළ ධර්ම කරුණට යම් වෙනම කියනකට වඩා හොඳයි කියලා මට හිතෙනවා ඒක. අත්තනෝ ව්‍යාධි ධම්මෝ සමානෝ ව්‍යාධි ධම්මෝ ආදීනවං විදිත්වා අව්‍යාධින් සමානෝ අනුත්තරං යෝගක්කේමං නිබ්බානම් පරිසති. එතකොට තමා පිළිබඳ සොයා බැලීමේදී 90ක් රෝග 90ක් ව්‍යාධි 23ක් අන්තරා කියලා කතා කරන්නා වූ මේ දේවල් වලට හිමි සිරුරක් හිමි කරගෙන එහි ආදීනවය. එතකොට ඔබට රෝහලකට පිළිකා රෝහලට එහෙම නැත්නම් ඒ බඳු අසාධ්‍ය රෝගීන් ඉන්න තැනකට නැත්නම් ඒ බඳු යම් යම් අනතුරු නිසා අත්පා හිමි වූ තැනකට ගිහින් ඒවායේ පවතිනා වූ වද වේදනාව සහ දුක් සහගත ස්වභාවය දැක්කම ඔන්න ඔබට මේ ඒකෙන් පේරෙන්නේ කයක් හිමි කර ගැනීමේ කයක් තුළ ජීවත් වෙන්න උත්සාහ කිරීමේ ආදීනවය. සැප විතරක්ම ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවන ආකාරයට අසාධ්‍ය රෝගී තත්ත්වයන් නැති වෙලා ඊට පස්සේ කය අතහරින්න අකමැත්තෙන් දුකසේ පරලෝ යන්න සිදු වෙන එක.
පෘථග්ජන පුද්ගලයෙකුට කය කැමැත්තෙන් අතහරින්න බැහැනේ. අතහැරෙන නිසා අතහරිනවා. නමුත් ඒ වෙනකොට කලබල වෙයිද, දුකටපත් වෙයිද, තරහටපත් වෙයිද කියන්න බෑ මේ මොහොතේ සිද්ධිය. එතකොට ඒවා විතරක් හොයා හිටියොත්, ජරාව විතරක් හොයා හිටියොත්, ව්‍යාධිය තියෙන එක විතරක් හොයා හිටියොත් එහෙම මේ නිදහස් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මේක පැහැදිලි කරන්නේ ආදීනව දැන ව්‍යාධි රහිත අනුත්තර වූ යෝගක්කේම වූ උත්තරීතර අනුත්තර වූ යෝගයන්ගෙන් නැත්නම් යෝගයන්ගෙන් මිදුණා වූ භවගාමිත්වෙන් මිදුණා වූ නිර්වාණය සොයනවා. දෙවෙනි වචනය. තුන්වෙනි වචනයක් තියෙනවා. හතරක්ම තියෙනවානේ. අර වගේම අනිත්තත් අරන් බලමු අපි. අත්තරෝ මරණ ධම්මෝ සමානෝ මරණ ධම්මං ආදීනවං විදිත්වා අමතං අනුත්තරං යෝගක්කේමං නිබ්බාණං පරියසති. මරණය, ජීවිතාවසානයේ මරණය හෝ කය බිඳී යාමේ, එහෙම නැත්නම් උපාදානස්කන්ධෙන් පාදස්කන්ධ සිදුවන මරණය හෝ, ඒ මරණය තමන් යමක් සම්ත කරලා දෙනවා වගේම සියල්ල අහිමි කර ගන්නවා කියන හැඟීම තුළ, ඒ හිමි කරගත්ත සියල්ල අතහැරෙන්නට යාම තුළ දුක් ගෙනත් දෙනවා කියන කාරණය තුළ හැමදාම මරණයට එකතු වෙලා ඉන්නවට වඩා මරණයක් නැති තැනකට යන්නේක හොඳද කියලා ඒ පිළිබඳව හොයනවා, පරීක්ෂණ හොයනවා. එතකොට අත්තනෝ සංකිලස ධම්මෝ සමානෝ සංකිලස ධම්මං ආදීනවං විදිත්වා. චිත්තය කෙලසී ඇති කරන්නා වූ ලෝභ දේශ මොහයන්ගේ මානසික දුක දැක, එහි ආදීනව දැක, අසංකිලිට්ටං අනුත්තරං යෝගක්කේමං නිබ්බාණං පරියසති. ක්ලේශ ධර්මයන් නැති අනුත්තර වූ යෝගක්ඛේම කියන වචනේ දැවිලි තැවිලි වලින් නිදහස් වූ මේ නිර්වාණය හොයනවා. දැන් බලන්න, මිනිසුන් දෙකොටසකට බෙදලා තථාගතයන් වහන්සේ හොයන කට්ටියක් ගැන කියනවා. කවුද මේ අනාර්ය පරිශෝකයෝ කවුද? පෘථග්ජනය. කැම්බීම් සකසාගෙන, ඇඳුම් පැළඳුම් සකසාගෙන ජීවත් වෙලා ඒවෙන් ස්ථාවර වෙන්න උත්සාහ කරලා ස්ථාවර වෙන්න බැලුව දාලා යනවා. ඒවා කෙරෙහිම එල්මෙන්න නැවත නැවතත් ඒවා සඳහාම එනවා. එතකොට උන්ට ඒකේ නැවත නැවත ඉල්ලන්නේ, ප්‍රාර්ථනා කරන්නේ කුමක් නිසාද? ආදීනව දන්නේ නැති නිසා. ඒ වගේ මේකේ තවත් කරුණක් තේරුම් ගන්න ඕන. මේවා කෙටි කාලිනව නැති තැන් තමයි දෙවියන් අතර උපත කියන එකේ තේරෙනවා. දෙවියන්ටත් ජරාව ව්‍යාධිය නැහැ කියලා තියෙනවා, මරණය තියෙනවායි කියලා. නමුත් ඒ කෙටි කාලීන වුණත් එතනින් එහා පැත්තට ඒ භූමියෙන් ඉවත් වෙන විට, බ්‍රහ්ම භූමියෙන් හෝ ඒ භූමියෙන් යලිත් වතාවක්, මොකද මේ තැන්වලට මේ තැන්වල සත්වයා ඉපදුනා නෙමෙයි. මිනිසා මෙහි ඉපදිලා මේ කරන කර්මයන් තුළ මේ සංසාරයේ දුගතිගාමිත්‍ය, සුගතිගාමිත්‍ය, ධානගාමිත්‍ය හිරිහුරු කරගත්තා. මෙහි ඉන්නකොට වුන් කලේ පව් විතරක් නෙමෙයි, පිනුත් කළා, ධාන වැඩුවා නම් පව්පින් යට කළා ධාන වලින් ගියා. අර යට කළ දේවල් ආපහු අර තියෙන එකේ ශක්තිය ඉවරනකොට මතුනහම යනවා. ඒ තැනකට ගිහින් අපාගත සත්වයෙක් බවට පත් වෙලා, දෙවියන් බවට පත් වෙලා, රූපාවචර අරූපාවචර ධානලාභින් නැත්නම් බ්‍රහ්මයන් බවට පත් වෙලා මේ පරිේශණය කරන්න බෑ කියන එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න. මේවත් පත්මන් සමාජයේ පවතින මිත්‍යාවක් නේ. ඒ ගිහිනුත් මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. එතකොට ඒකෙන් නිකන් සැහැල්ලුවක් ලැබෙනවා. මෙහෙම මහන්සි වෙන්න ඕනේ, එහෙ ගිහිනුත් පුළුවන් කියලා. ගිහින් ආපු කෙනෙක් නැති නිසා, මෙහෙම කියන්න කෙනෙක් නැති නිසා බුදුවරු විශ්වාස කරන්න වෙනවා. නැත්නම් ඇවිදින් කිව්වොත් නම් හොඳයි, අපායේ හරි ඉන්න කෙනෙක් ඇවිදින් කිව්වොත් එහෙම මෙහෙ තත්ත්වය මේකයි කියලා
තේරෙවි සමහර විට. නෑ එහෙම කියන කෙනෙක් නෑ. නමුත් නුවණින් තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳව භාවිතා කළ යුතු පරීක්ෂණ උපකරණ කට්ටලය බ්‍රහ්මයන් සතුව නෑ, දෙවියන් සතුව නෑ, සත්වෙන් අනිත් සතුන් සතුව උපකරණ කට්ටලේ තිබුණට නුවණ නෑ. අර හේතු ඔක්කොම එකතු වෙලා නෑනේ. බුදු සමය උගන්වන හේතුඵල ධර්මයේ තුල මේ පිළිබඳව මුහුණ දෙනකොට ඒ ධර්මතා හටගන්නේ සහ ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවශ්‍ය කට්ටලය හිමි වෙලා තිබෙන්නේ මිනිසාට. අන්න බුදුවරු වැනි අයට සවන් දීම තුල මොකද කරන්න වෙලා තිබෙන්නේ එහෙමනම්? ඊට එහාට යමින් මේ ලබාගත් ජීවිතයේ ජරා ව්‍යාධි මරණ ක්ලේශ ධර්මයන් පරිේෂණ කරනවා වෙනුවට සොයනවා වෙනුවට මේන් මිදෙන මඟ හොයන්නේ කොහොමද? ආර්ය පරිේෂණය. ඒ පරිේෂණය සඳහා දැන් සාමාන්‍යයෙන් පරිේෂණ කියන වචනේ ඔබටත් හුරු ඇති. පරිේෂණ කට්ටල තියෙනවා. ඕනෑම දෙයකට. කිමිදුම් කට්ටල හරි, උවන් යානා කට්ටල හරි, නැත්නම් පරීක්ෂණාගාරික කට්ටල හරි, ඇඳුම් කට්ටලත් එක්කලා. ඒ වගේ තථාගතයන් වහන්සේ කළා වූ ආර්ය පරිේෂණයේ පිළිබඳ කට්ටලය උන්වහන්සේටත් තිබුණා, අපටත් තියෙනවා. ඒ කට්ටලය විමර්ශනය කර බැලීමේදී ඒක තුල ජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්නේ මොනවැන්ද කියන එක හමු වෙනවා. එතකොට ඒකට හේතුව හම්බ වෙනවා. දැන් එහෙමනම් ජරා ව්‍යාධි ගෙනත් දෙන්නා වූ හේතුව අයින් කළොත් ජරා ව්‍යාධි වලින් නිදහස් වෙන්න පුළුවන්. එනිසා මා හිතනවා මෙය මිනිසාට පමණක්, මිනිසුන් අතර ප්‍රඥාවන්තින්ට පමණක්, මිනිසුන් අතර සදහම් හමු විට ඔවුන්ට පමණක් කළ හැකි පරීක්ෂණයක් කියලා. දුර්ලභ ගණේ හැකියාවක්. එතනදී වෙනස් ආකාරයකින් බලන්න පුරුදු වෙන්න වෙනවා. එතනදී වෙනස් ආකාරයක දැක්මක් තියෙන්න වෙනවා. මේ ජරා මරණ ව්‍යාධි සහ ක්ලේශ ධර්මයන්ගේ හමුවට යන පාර එකක්. ඒක හොයන පාර එකක්. ඒකෙන් නිදහස් වෙන පාර ඒක නෙවෙයි, තවත් එකක් වෙන්න ඕනනේ. අන්න එහෙමයි අපිට මේ ආර්ය මාර්ගය අනාර්ය මාර්ගය කියන දෙක සාමාන්‍ය ඥානයකින් පැහැදිලි කරගන්න ඕන. අර ටික හොයන පාරම වෙන්න බෑ, ගැලවෙන පාර. එතකොට මේක කෙලෙස හොයන දෙයක් වශයෙන් දත්තාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේක කෙලෙස ලැබෙන දෙයක් වශයෙන්ද පෙන්වනු ලබන්නේ. අනාර්ය පරිේෂණයේදී පෙන්වනු ලබන්නේ මේක ලැබෙන්නේ අකුසල කර්මයේ, කුසල කර්මයේ, ආනිජ්‍ය කර්මයේ කර්ම රැස් කිරීමේ විපාකයක් වශයෙන්. ඉතින් කර්ම රැස් කිරීම කියන පාරේදී පාප කර්මයට වඩා ප්‍රියය, පුණ්‍ය කර්මයට වඩා ප්‍රියය, ධාන කර්මයේ ඇලුන අය සමාන වශයෙන් වත්මන් සමාජයේ නොහිටියාට ಭಾರತೀಯ සමාජයේ සමාන වශයෙන්ම ඉන්නේ ඇති. එබැවින් ඔවුන් හොයනවා කියන්නේ මොකද්ද? සසරේ ඇලී ගලී වාසය කරමින් එහි සැපක් ඇතයි කියමින් සසර හදනවා. කවුරුත් කල්පනා කරන්නේ තමන්ට අනාගත අපායක් හෝ දිව්‍ය ලෝකයක් හෝ බ්‍රහ්ම ලෝකයක් හිමි වෙන්නේ තමන්ගේ කර්ම වලට විපාක වශයෙන් කියලා. එතකොට බැලුවම කවුරුත් ප්‍රදානය කරනව නෙවෙයි, තමන්ම හොයනවා. කරපු කාර්යයන් හම් වෙන්නේ ඒක. දැන් සොයන්නාට සම්භවෙයි රචනා මාතෘකාවක්. කර්ම රැස් කරමින් විපාක හොයන්නාට හම් වෙනවා මේ කාරණාව. දැන් එහෙමනම් අන්න ඒ අනාර්ය පරිේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ආර්ය පරිේෂණයේ ප්‍රතිඵල හිමි කරගන්න බැරි බව තේරුම් ගන්නකොට ඒ මිනිස් වර්ගයාට මේ පොත තුළ තියෙනවා තවත් පිරිසකගේ ඇසුරක් සමග ඔවුන්ට සවන් දීමක් මුල් වෙනවායි කියලා. ඊටසට මේක නම් කරලා තිබෙන්නේ සත්පුරුෂාශ්‍රය නැත්නම් කල්යාණ මිත්‍ර සේවනය කියලා. ඔවුන්ගෙන් මේ
ඔබ පිළිබඳ ලැබෙන්නා වූ වෙනත් ආකාර විශ්ලේෂණය තමයි ධර්මස්සවණය කියන්නේ. එහෙම හිතන්නවත් බෑ සමහර අයට. සමහරු කල්පනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අහන එක, ඉතිහාසය ගැන අහන එක, සංඝමිත්තාව ගැන අහන එක, ඒවා ධර්මස්සවණය කියලා. නමුත් ආර්ය පරිේෂණයේදී ඒක තමන් ගැන හෙවීමක් වෙන්නේ. ඉතිහාසඥා සතු, පුරාවිද්‍යාඥා සතු, භාෂා විශේෂඥා සතු පරිේෂණ වෙනම තියෙනවා. ඒවා සියල්ල රටට යහපතක් වුණාට පරිේෂණ වශයෙන් අනාර්යයි. එනිසා තථාගතයන් වහන්සේගේ පරිේෂණයක් තියෙනවා, තමා පිළිබඳ සෙවීම තමා ආර්ය පරිේෂණය. අන්න එතනදී මේ උගුලට අහුවෙන හැටි පේනකොට මේ උගුලෙන් ගැලවෙන්න ඕන පාර විවෘත වෙනවා. අන්න අප මේ නියෝජනය කරමින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ පොත් පෙරලාගෙන. මොකද මේ පොත් පෙරලාගෙන කියපු නැති කාලෙකුත් තිබුණා, කියවලා කටපාඩම් කරගෙන. නමුත් ධර්මදේශනා වැඩි වෙනකොට දිග ඒවා පාඩම් නොකර කියන්න බෑ. ඇරත් ඔය තරුණ කාලේ මතක හිටියා වූ පාඩම් හිටීම හැමදාම තියෙන්නෙත් නැහැ. අනිත් එක ඉතින් ඒක විතර වද විඳින්න ඕනෙත් නැහැ. මේක මේ අපට තිබෙන්නේ අපේ තේරුම් ගත් එකෙන් අනුගමනීය ප්‍රතිපදාවක ජීවත් වෙන එක හැම මොහොතේදීම ලෝකයා පිළිගත්ත නිසා අපි බුදුබණ කියන්නේ කියන එක තථාගතයන් වහන්සේ වදාළ පෙළ දහමක් ඔස්සේ විවරණය කරන්න ඕන. එහෙම නැතුව නම් ඉතින් අපට මේ පෙළක් නොගත්තත් විවරණය කරන්න පුළුවන්. සමහර වෙලාවට පොතක් නැතුව විවරණය කරන්නේ. නමුත් උන්වහන්සේ සෙසු ආගම් කර්තෘන් හා සමකිරීමේදී 45 වසරක්ම ඒ විමුක්ති සුවයෙන් වැඩ වාසය කළ බැවින් ඒ කළ කී දේවල් සෙසු ග්‍රන්ථ හා සමාන කිරීමේදී 10-20 ලක්ෂ ගුණයක් තරම් විශාල වෙනවා. අනිත් කතවරුන්ටත් ඉන්න ලැබුණා නම් හෝ දේශනා කළා නම් හෝ ඊට වඩා ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ලැබුණේ නැහැ. එතකොට ඒක තුල මේ පරිේෂණ මාවත් ගොඩක් උන්වහන්සේ විවරණය කරලා තියෙනවා. ඒ සියලු පරිේෂණ මාවත්ම තමා පිළිබඳ හොයා ගැනීම. දැන් මෙතනදී මේ හොයා බැලීමේදී දැන් ඔබ අර ජරා ව්‍යාධි ශෝක සහ සංක්ලේශ ධර්මයන් හැවීමේදී එක විදිහකට හැවුවේ. පුද්ගලයෙක් වශයෙන් යහපත් අයහපත් කුසල අකුසල කර්ම කියන කර්ම තුළ කර්ම කිරීම තුළ තමයි ඒක හැවුවේ. කවුරුත්ම පුද්ගලයා සිත කය දෙකකට බෙදා ප්‍රධානියා කය නෙවෙයි සිතයි, සිත තුළ මේක සිදුවෙන ආකාරය පිළිබඳ පරිේෂණය කළේ නෑ. සිත තුළ මේක සිදුවෙන ආකාරය පිළිබඳ පරිේෂණය තමයි ආර්ය පරිේෂණය. අන්න අපට එතකොට දැන් එන්න වෙනවා අනිත් සත්ත්ව විශේෂයන් පැතකින් පසකින් තබා. මොකද ඝන කයක් නැති සිතේම කය තියෙන රූපක් තියෙනවානේ. අපට මේ පේන චාතුම් මහා භූතික කය උදව් කරගෙන එහි පාලන බලවේගය විඥාන නැත්තම් සිත යනුවෙන් නම් කොට තියෙන බව ඉගෙන ගන්න වෙනවා. මේ මම කතා බහ කරන්නේ අතපය හලවන්නේ ඔළුව වනවන්නේ ඔබ පණ තියෙන නිසා කියලා කිව්වට කය සමග සිත පවතින නිසා කියන එක. ඒ සිත කයට එකතු කිරීමෙන් තමයි අතපය සැලවෙන්නේ. සිත වචනට එකතු කිරීමෙන් තමයි වචන පිට වෙන්නේ. අන්න ආර්ය පරිේෂණයේදී කය පිළිබඳ විශ්ලේෂණය පසක තබා සිත පිළිබඳ විශ්ලේෂණයක් තුළින් මේ සිත නිසා කය හැදෙනවායි කියන එක පැහැදිලි කරනවා. මව් කුසක් තුළ ගත්තාම කයක් හැදෙනවානේ මාස 10ක් තිස්සේ. අපි සමහර අය කල්පනා කරන්නේ නිකම්ම හැදෙනවා කියලා. නමුත් ඉතින් නිින්ද ගියාමත් අවදි වෙනකොට ගෙවි ගිය කොටස් නිර්මාණය වෙලා තියෙන්නේ සිතින් කලකී කටයුතු අනුව. සිහිනෙන් ඒ දවල් කළ කටයුතු සිහිනෙන් කළා, කය වචන පාවිච්චි නොකරනකොට ඒවා සෛල වශයෙන් නිර්මාණය වෙනවා. ඒ අනුසාරයෙන් හිතන්න එහෙනම් මව් කුසකදීත් ඒට අදාළ සිතක් තියෙන්න වෙනවා. සිත ඔස්සේ යන ගමනේදී අදාළ කාර්යය කිරීමට අදාළ කයක් ගරාජයක් තුළ වාහනයක් නිර්මාණය වෙනසේ නිර්මාණය වෙනවායි කියලා. ඒ ගැන හොයන්න යන්න ඕනේ අපි. මොකද අපි ඉතින් ඇවිදින්නේ ඉන්නේ
දැන් පරිේශණයේදී හොයන්න වෙනවා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් අපි කියමුකෝ ඒක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සාපායාස සම්භවಂತಿ. එහෙමනේ ගන්න ඕන අපට. ඒවා හිමි වෙනවා. දැන් ඒවට ප්‍රත් හේතු හොයන්න ගියොත් ජරා වලට ඉස්සරලා මරණ ශෝක පරිදේව වලට ඉස්සරලා ජාති තියෙන්නේ. ඒ ජාති හිමි වුණොත් මේවා හිමි වෙනවා. ජාති පිටිපස්සෙන් පවතින්නේ භව. භව පච්චයා ජාති. භව පිටිපස්සෙන් පවතින්නේ උපාදාන. උපාදාන පච්චයා භව. උපාදාන පිටිපස්සේ පවතින්නේ තණ්හා. තණ්හා පච්චයා උපාදාන. තණ්හාවට මෙහා පැත්තේ තියෙන්නේ වේදනා. වේදනාවට වේදනාවන්ටයි විඳීම් වලටයි ඇලෙන්නේ ගැටෙන්නේ. වේදනාවන් හටගන්නේ පස්සයෙන්. අන්න එහෙම අපිට මේක ආපහු හොයන්න එන්න වෙනවා. එක එක හොයන්න ඕන නෑ සම්පූර්ණයෙන්ම ඔය එක එකක් පාසාත් මේ පෙළ තියෙනවා. පටිච්චසමුප්පාද න්‍යාය තුළ එක එකක් පාසා පෙළ 12ක් 14ක් විතරක් තිබෙනවා. නමුත් අපිට මේ ලැබී තියෙන කාලය අනුව ගත් කල දැන් මම ගන්නවා වචනයක්. දෙගිනකය පවතිනා වූ දසුත්තර සූත්‍රයේ උත්තර 10ක් දසුත්තර කියලා. මේ කටයුත්ත සම්බන්ධයෙන් මේ කටයුත්තේ ඇලී ගැලීම සම්බන්ධයෙන් හෝ මේ කටයුත්තේ නිදහස් වීම සම්බන්ධයෙන් හෝ දැනගත යුතු එක ධර්මයයි තියෙන්නේ. අන්න ඒ කෙරෙහි අවධානය යොමු වීම තමයි මේ ආර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵල පැත්තට හරවන එක, දැක්ම වෙනස් වෙන එක. දැන් අපි කතා කළේ මොකද්ද? දැන් ආපහු මං ආවා. ආපහු ඉතින් මොකද කළේ? පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව, භව පච්චා ජාති, ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස්. දැන් මේක අපිට වෙලා තිබෙනවා. වෙලා තිබුණොත් හමු වෙනවා. ලබාගත් ජීවිතේ. නමුත් අරක පෙන්නවා මේ සඳහා අවතීර්ණ වෙන දැනගත්තු එකම දේ පස්ස නිරෝධය කියලා. ඉතින් මගෙන් දුරකථනයෙන් කතා කරලා තනවා බුදුරජාණන් වහන්සේටත් ඇහැට රූප හම්බ වෙනවා, ශබ්ද හම්බ වෙනවා, පස්ස සිද්ධ වෙනවා, කොහොමද නිරෝධ කරන්නේ කියලා. ඒ ඉතින් අර තින්නම් සංගති පස්සෝ තුනේ එකතුව ස්පර්ශයයි කියලා සිංහල පරිවර්තනේ රැවටිච්ච හින්දා. නමුත් උන්වහන්සේලා මේ ආර්ය පරිශ්‍රණ තුළින් නිදහස් වුණේ කොහෙන්ද බලන්න? ඇතර රූපය හමු වෙන එකෙන්, කනට ශබ්දය හමු වෙන එකෙන්, නාසයට ගන්ධය හමු වෙන එකෙන් නිදහස් වුණාද? නැහැ. නේද? උන්වහන්සේලා හැබැයි අතීතයෙන් නිදහස් වුණා. අර චක්කුණා රූපං දිස්සා උප්පජ්ජ සුඛං සෝමනස්සං කියන එකේ තෙම 60 රූපයක් හම්බ වුණාම තමන්ගේ හිත ඇතුලේ තියෙන අතීතයේ උපදිනවා. අතීතය යන මතකේ නොව අදාළ කරුණු හමුවීමේදී චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ශේෂ මුල් කොටගෙන හටගන්නා වූ උපාදානයන්ටත් කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ කියන තුනට අදාළ දේවල්. දැන් ඉතින් මොකද්ද මේ පෙන්නන්න හදන්නේ? ගින්දරට කැමති නෑ, නමුත් දර දානවා. දර දානවා නම් ගින්දර ඇවිලෙනවා. අනේ වගේ මේ චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ සංකලේශ ස්වභාවයක් තමයි මේ දුක් ගෙනත් දෙන්නේ. ඒ සංකලේශ ටික පිළිබඳව පරිශ්‍රණයේදී තථාගතයන් වහන්සේ වදාහරන්නේ ඕක ඔතන ගින්න නිවන්න පුළුවෙනි. හැබැයි ඒකට කරන්න ඕන වතුරක් කරන එක නෙමෙයි. පිඹින එකත් නෙමෙයි. මේ ගින්න සීමා කරන එක. සීමා කරන්න පුළුවන් කමක් තියෙන්නේ අලුතෙන් දර ඉන්ධන නොසැපීමෙන්. මෙන්න මේ චිත්තාභ්‍යන්තරය ඇවිලෙන්නා වූ ලෝභ දේශම සංකලේශ සහිත ගින්න නිවීම සඳහා ඔබ කළ යුතු පරිශ්‍රණය තමයි මේ ආර්ය පරිශ්‍රණය. සංයෝජන, තරු රුක්ක, මහා රුක්ක වැනි එක තැන තියෙන සූත්‍ර ගණනාවක මේක තියෙනවා මේ වැඩේ. අපි එකකින් දෙකකින් කියලාත් ඇති, ඉදිරිය එකත් ආය දවසක කියන්නත් පුළුවන්. ඊතා මනවින් තථාගත බුදු පියාණන් වහන්සේ මේ
ගින්න නිවන්ට කරන්න ඕන වැඩේ දරණ දැබීම කියන එක ආර්ය පරිශ්‍රණය වශයෙන් පෙන්වලා තිබෙනවා. ඒක පහනේ තෙල් හරි ගින්නේ දාරේ හරි බාහිර ලෝකේ ගන්න නැතුව ඔබේ සිත තුළ මේ මොහොතේ මේ අනාගත ජරා ව්‍යාධි ශෝක මරණ ගෙනත් දෙන්නට ඔබ ඉස්සරහට තියන්නේ මොකද්ද? ඒක තමයි දර දැමීම. අතකොට අනාර්ය පරිේශකයා දර දාන එක කරන්නේ හැමදාම. ගින්න ඇවිලෙනවා තව තවත් දර දමෙන් ඔහු ගින්න දිගු කාලින්න පවත්තන්න වරහදා ගන්නවා. ආර්ය පරිේශණයේ ප්‍රතිඵලය තුළ දර දැමීම වෙනුවට දර නොදමා ඉන්න පුළුවන් වෙනවා. ආන්න ඒ මාර්ගය ගන්න ඕන මේ ජරා ව්‍යාධි ශෝක සංකලේශ ධර්මයන්ගෙන් මිදෙන්න නම් විශාල පොත් ගොඩක් කියවන්න ඕන කියලා හරි විශාල වශයෙන් අභිධර්මයේ දැනගන්න ඕන කියලා හරි විශාල වශයෙන් පාළි දැනගන්න ඕන කියලා හරි එහෙම එකක් නෙවෙයි ඒක තියෙන්නේ. දැනගත යුතු ටික සාරාංශ වශයෙන් දැනගන්න. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා සමහර මේ හාස්‍යෝත්පාදක ත්‍යාග ප්‍රදානයන්හිදී එහෙම නැත්නම් විහිළුවට කරන වැඩවලදී මහ විශාල බරට තමයි ත්‍යාග පෙට්ටියක් ලබා දෙන්නේ. ගෙදර ගිහින් බැලුවම ඕකේ තිබෙන්නේ ග්‍රෑම් 50ක් විතර බර මොකක් හරි දෙයක්. එතකොට ලොකුවට පෙනුනට ඉතා කුඩා දෙයයි අතර තිබිලා තියෙනවා. වගේ මේකෙත් ලොකුවට පෙනුනාට ඉතා කුඩා දෙයයි කරන්න තිබෙන්නේ. අන්න එය පිළිබඳව තථාගතයන් වහන්සේ කළ පරිේශන තමයි මේ සූත්‍රවල තියෙන්නේ. විවිධාකාරයෙන්. ඔබට ගෝචර වෙන්නේ ගොදුරු වෙන්නේ ඔබට සමීප වෙන්න පුළුවන් වෙන්නේ කුමන ආකාරයෙන්ද? අන්න ඔබට එතකොට මේ ජරා ව්‍යාධි ශෝක මරණ සියල්ලට හිමිකම් කියන්න සිදු වෙන්නා වූ දර දැමීම දර නොදැමීමක් බවට පත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මම ඔය පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන්නේ දර දානවා කියන එක තමයි. අනාර්ය පරිේශණය. කොහෙද සිදු වෙන්නේ? ජීවිතය තුළ නෙවෙයි. විඳින අරමුණු රසය තුළ අරමුණක් තුළ සිදු වෙන දේ. අන්න එහෙම ඒක සමීප දසුණක් ගත්තාම ඒක ජීවිතය තුළ බලන්න බෑ අරමුණෙන් අරමුණට දර දාන එක වගේම අරමුණෙන් අරමුණට දර නොදා ඉන්නත් පුළුවන් වෙනවා. ඒ සඳහා උන්වහන්සේ තවත් විශේෂ අවශ්‍යතාවයක් සුදුසුකමක් පළපුරුද්දක් අභ්‍යාස කිරීමක් යෝජනා කරනවා. ඔබ හුරු කරගත්ත අනාර්ය මාර්ගයේ සියලු වැඩම කිරීම තුළින් ඒක සිදු වෙන්නේ නැහැ. මේ බැහැර කිරීම සඳහා අදාළ කට්ටලය තුළ අදාළ කටයුතු කිරීම සඳහා උන්වහන්සේ මේ මුට්ට සතිය වෙනුවට මුලා වූ සිහිය වෙනුවට යහපත් සතියක් එතෙන්ට යොදා ගන්න කියලා උපදෙස් දෙනවා. එයාට වැඩක් බාර දෙනවා සංසාරයේ සම්බන්ධීකරණය කරන එක නවත්තන්න උතනින් කඩන්න කියලා. සම්බන්ධීකරණය බලන්නකෝ සහාය දීමේදී අර යෂ්ටිය දකුණු අතින් ඉස්සරහින් යන පුද්ගලයාගේ වම් අතින් දකුණු අතට දෙනවා. ඔහුට හුරු දකුණු අත වම් අතින් තමයි දෙන්නේ. නැත්නම් අනිත් අතින් හරි හුරු අතට දෙනවා. එතකොට පුද්ගලයා නතර වුණාට යෂ්ටිය යන රවුම. එතකොට යෂ්ටිය ගියාම යෂ්ටිය ගියා නම් ජයග්‍රහණය කරනවා. නමුත් පුද්ගලයා මාරු වෙනවානේ. අතින් අතට යෂ්ටිය යනවා. මෙන්න මේ පුද්ගලයා මාරු වෙනවා වගේ මේක නිරන්තරයෙන්ම මේ ස්කන්ධ පහෙන් පහට මාරු වීමක් සිදු වෙනවා. ස්කන්ධ පහෙන් පහට මරණයක් සිදු වෙනවා අවසන් කරන්න පුළුවන් ඉඩක් තියෙනවා. නමුත් සහාය දීමේ තරඟයේදී යෂ්ටි අරන් යනවා වගේ මාරු වෙනකොට ඊළඟ එකට ගොඩ වෙනවා. එක දුර්මිය පෙට්ටියක් අතහැර අනිත් පෙට්ටියට ගොඩ වෙනවා වගේ. එහෙම නැත්නම් යෂ්ටිය මාරු වෙනවා වගේ අපි ඒක අතීතයේ අතහැර වර්තමානයට එකතු වෙනවා. අන්න එහෙම මෙතන මේ අතරක් තිබියදී අතර සොයන්නේ නැතුව පැවැත්මට එකතු වෙන එක අනාර්ය පරිේශණය. දැන් ඉතින් ඒ මොහොතම තථාගතයන් වහන්සේ වෙන විදිහකට විග්‍රහ කරනු ලබනවා. මේ හිතට හටගන්න දෙය සමග එකතු වීමෙන්
ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ගැනීමෙන් එකට නමක් තියෙනවා මගේ මගේ ආත්මකට ගැනීමෙන් කියලා. ඒක ජීවිතේට එකවරාවක් නෙමෙයි එන හැඟීම තමයි හැම ගන්නෙ. එතකොට අපට දර දැමීමට තමයි පුරුදු වෙලා තියෙන්නේ. සියලුම ආනාරි පරිවේශකයෝ මේ දර දැමීමේ පාරේ යනවා. පව ඔස්සේ පින ඔස්සේ ධානය ඔස්සේ සතර ගමන කලවනා සකස් කරමින් සතර හදනවා. ආර්ය පරිවේශනයේදී මේ මොහොත මේ දර දැමීම වෙනුවට දර නොදැමීම යෝජනා කරනවා. අන්න අපට ග්‍රන්ථ සමූහයක් සූත්‍ර සමූහයක් කියවා බලා විමර්ශනයකට බලා මේ සූත්‍ර දේශනාවල පවතිනා වූ පෙළ දහම කියලා කතා කරන එක. මෙයින් පෙන්වන පෙළ පමාදී පෙළ සහ අපමාදී පෙළ වශයෙන්, අනාර්ය පෙළ සහ ආර්ය පෙළ වශයෙන්, භවගාමී පෙළ සහ භව නිරෝධගාමී පෙළ වශයෙන් හඳුනා ගන්නට ලැබිලා තියෙනවා. ඒ තථාගතවරු හෙළි කළ රහසයි, ඒ ආර්ය පරපුර හෙළි කරගත්ත රහසයි, එය ආර්ය බවට පත් වීම සඳහා අනුගමනය කළ මාර්ගයයි. අර මේ අනාර්ය පරිවේශකයන් අනුගමනය කර මාර්ගය නොවේය, ඒක වෙනත් මාර්ගයක්. දැන් ඔබ මේ අනාර්ය පරිවේශනවල යෙදී සිටමින් මාර්ගඵල එහෙම බලාපොරොත්තු වෙනවද? මොකද මාර්ගඵල ගැනත් මේ සමාජයේ කතා කරනවානේ හරියට. නෑ. අනාර්ය පරිවේශනවල පවතින්නේ මාර්ගඵල නෙමෙයි කර්මඵල. කර්ම විපාක. එනිසා කර්ම විපාක මාර්ගයේ ඉඳගෙන කවුරුත් මාර්ගඵල බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒක මාර්ගය නෙමෙයි. ඒක කුම්මග්ග සේවන එක පැත්තකට. එතකොට මේක ආර්ය මාර්ගයේ තියෙන ආර්ය මාර්ගයට අනුතුරු ඵලය. අන්න ඒක ඔබ විසින් ඔබ වෙනුවෙන් ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ වර්තමානයේ උපදින අවස්ථාවේදී සිහිය උදව් කරගෙන මේ දරණ බැඳීමේ කාර්යය ඉන්ධන නොදැස්වන සැපීමේ කාර්යය ආරම්භ කරන්න වෙනවා. එතකොට අර දමා තිබෙන්නා වූ දරවලින් ඇවිලෙනවා. ටික කාලයක් ඇවිලේ සෝවාන් සකෘදාගාමී අනාගාමී දක්වා ඇවිලෙනකොට නෙවෙන්නේ. එකපාරටම සෝවාන් වුණාට නෙවෙන්නේ නැහැ. නමුත් මේ පැත්තෙන් ඉන්ධන සැපීම නතර කරලා තියෙනවා. දැන් තියෙන ටිකෙන් තමයි ඇවිලෙන්න සිද්ධ වෙන්නේ. දැන් ඉතින් මේක වෙනත් විදිහකට කතා කරනවා. තියෙන පැත්ත ගෙවි යනවාට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. දරණ දැමීමට කියනවා නූපන්න කුසල් නොඉපදීම කියලා. ගින්න නිවී යමට කතා කරනවා නූපන් කුසල් ඉපදීම උපන් කුසල් වැඩි දියුණු වීම කියලා. ඔක්කොම එකතු කරගත්තාම වර්තමාන ස්කන්ධ පංචකය තුළ උපාදානස්කන්ධෙන් මිදීමට එකතු නොවීමෙන් උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ සම්මා වායාමයේ කියලා කියනවා. ඔන්න අපි කුඩා කරගෙන ආවා මේ මහ පොතේ තියෙන දේ ඔබේ වර්තමාන මොහොතේ පවතින ස්කන්ධ පංචකය තුළ අනුගාමී ප්‍රතිපදාවක් බවට පත් වෙන්න. දැන් එතකොට තමන් හදාගත්ත අතීතයක් තමන්ට වද දෙනවා. එහෙනම් දුකට හේතුව බාහිර ලෝකෙ නෙමෙයි තණ්හාව කියන්නේ ඒක තමයි අර. පස්ස කියන එකෙන් එන්නේ තමන් හදාගත්ත කොටස. ඒක තමයි බුදුන් වහන්සේ නැති කරලා තිබෙන්නේ පස්ස නිරෝධ කියන එක. ඔබටත් එහෙනම් එය නිරෝධ වෙන්නේ එකතු වීමෙන් නෙවෙයි එකතු නොවීමෙන් එයාට යන්න කීමෙන් අවසන් කිරීමෙන්. අන්න එතන මේ සිද්ධිය තථාගතයන් වහන්සේ ඒ පස්දොරට ගැටෙන විට අතීතයෙන් එන සිද්ධිය ඉමේ පංච උපාදානස්කන්ධය කියලා නම් කරලා තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය. අන්න එතකොට සතිය නැති පුද්ගලයාට ඒකට එකතු වීම තුළින් නිත්සුකාත්ම වෙන අතර සතිය පුද්ගලයා ඒකට එකතු නොවීමෙන් අනිත්‍ය බලනවා නුවණින්. දැන් ආර්ය පරිශ්‍රණය ආරම්භ වෙනවා. දැන් කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීම ආරම්භ වෙනවා. දැන් අනුසෝතගාමිත්වය වෙනුවට පටිසෝතගාමිත්වය ආරම්භ වෙනවා. ලොකු බණ ගොඩාක් තියෙනවා කියලා හිතන්නේ නැතුව පොත් ගොඩාක් දැනගන්න ඕන කියලා හිතන්නේ නැතුව එක එක්කෙනාට එක එක භාවනා තියෙනවා කියලා හිතන්නේ නැතුව ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ කියන ආකාරයෙන් බුදුන් වහන්සේ වදාලා වූ මේ පටිසෝතගාමිත්වය මේ සූත්‍ර දේශනාවල පෙන්වන්නා වූ මේ නිරවශේෂ නිරෝධ ප්‍රතිපදාවම ඔබෙත් මාර්ගයේ බවට පත් කරගන්න. එතකොට අර ජරා ව්‍යාධි ශෝක මරණ හොයන එක අවශේෂ නිරෝධ ප්‍රතිපදාව. අපි
පසුගිය මාස 7-8කට පෙර නිරන්තරයෙන් භාවිත කළා වචනයක් ඔය ආපහු ගත්තේ. එතකොට අවශේෂ නිරෝධ ප්‍රතිපදාවේ ජරා ව්‍යාධි ශෝක මරණ ක්ලේශ ධර්මයන් හමු වෙනවා. නිරවශේෂ නිරෝධ ප්‍රතිපදාවේ ඒවයින් මිදෙනවා. අන්න දැන් කතාව තේරුණා නම් ක්‍රියාව. එහෙම නැත්නම් ගණන හදන හැටි බලන් ඉඳලා තේරුම් ගත්තා නම් ප්‍රමේ ඊට පස්සේ අභ්‍යාස කරන්නයි තිබෙන්නේ. අනිවාර්යයෙන් මේ ක්‍රියාව ඔබට අභ්‍යාසයේ දෙන්න වෙනවා වර්තමාන මොහොතේ. අන්න ඒකට කියනවා සිහියෙන් කටයුතු කිරීමකින්ද අප්‍රමාදය. අර චිත්තාභ්‍යන්තරේ එන දේවල් වලට එකතු වෙලා පවත්තන්න නැතුව චිත්තාභ්‍යන්තරේ ආවනම් යන්න කියලා එතන පස්ස නිරෝධය තමයි ඒ දකින්නේ. එතකොට ඊට පස්සේ ඒකට එකතු නොවීම තුළ අර පැරණි එක විඳින කුණු ගොඩක් රස විඳින මල අතීතයේ රස විඳින එක නැතුව යනවා. වේදනා නිරෝධයනේ. වේදනා නැති විට ඒකට තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, ජාති නැහැ, ජරා නැහැ. ඉන් එහා පැත්තටත් අන්න අර කතා කළා වූ අනාර්ය පරිේශණයේ ප්‍රතිඵල වෙනකොට අනාර්ය පරිේශණයේ ප්‍රතිඵල ක්‍රමෙන් සාක්ෂාත් වෙන්න පටන් ගන්නවා. එතකොට අර කර්ම මගින් හිමෙන්නා වූ ඝනකායක උරුමය ඉහාත්ම වශයෙන් අවසන් වී යන විට නත්ති දානි පුනබ්බවෝ. එහෙම නැත්නම් තවත් චාතුර් මහා භූතික කයක් හසස් කරන්න කර්ම රැස් කර නැති බැවින් කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා කියන තැනට මඟ පෑදෙනවා. සතුන් තේරුම් ගනීද, දිව්‍යයන් තේරුම් ගනීද, බ්‍රහ්මයින්ද කළ හැකි වේද, ලෝකේ ඉන්න මිනිසුන් සියලු දෙනාට කළ හැකි වේද නැත. ඒ අතරින් තථාගතයන් වහන්සේට ශ්‍රවණය කළ තමා පරියසනාගාරයක් බවට පත් කරගත්තා වූ තමා තුළ මේ සියුම් දහම, තමා තුළ සිදුවෙන්නා වූ අනුසෝතගාමිත්වයත් පටිසෝතගාමිත්වයත් ගෝචරගත කර හැකිනම් අනුසෝතගාමිත්වයෙන් මිදී පටිසෝතගාමිත්වයට පත්වීම ආර්ය පරිේශණයයි. තථාගතයන් වහන්සේ කළ පරිේශණය ඔබත් කරන්න, ඔබටත් පරිේශණයේ ප්‍රතිඵල ඉහාත්ම වශයෙන් සම්පූර්ණ කරගන්න බැරි වුණොත් ඉදිරි ජීවිතවලදී ධර්මයේ සඳහන් පරිණාම ජීවිත 7ක් ඇතුළත නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිණාම අවුරුදු 7ක් ඇතුළත පරිේශණය සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි. අදාළ කරුණු තේරුම් ගන්නට මේම ආර්ය අනාර්ය පරිේශණ කට්ටලේ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වයෙන් දරනු ලබන්නේ කොළඹ පහෙහි පදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසින්. අරමුණු අතර ඔබට මේ නම හුරු නම් හෝ මෙම ධර්මදේශන අනුග්‍රහය හුරු නම් මාසකට එකක් වගේ ප්‍රමාණයක් මගින් ඔබට නිවන් මඟ හෙළි කරන මෙතුමිය ජීවිතේ පිටපස තිබෙන්නා වූ සැප නොවන දෙයක් දරා ගනිමින් යුතුයකම් ඉටු කරමින් ඉන්නවා. අකල්හි ජීවිතයෙන් සමුගත් ආදරණීය පුතුණුවන් වන හර්ෂණ ගමගේ සහ ස්වාමි පුරුෂයා වන චන්දන ගමගේ යන පුණ්‍යවන්ත දෙපළ සිහි කරමින් පවත්වනු ලබන මෙම ධර්මදේශනය ඔවුන්හට උපහාර පිණිසම හේතු වේවා. ඒ තමයි එතුමිය පිටපස පවතිනා වූ පෘථග්ජන මට්ටමින් ගත්තොත් ඛේද වාචකේ නමුත් ඒක කළමනාකරණය කරගනු ලබනවා. අකල්හි සිදු වුණ දෙයක් පියපුතු දෙදෙනෙක් සමු ගැනීම තාරුණ්‍යයේදීම පින්මද තැනක වේ නම් ඉන් අත්මි දේවා. මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී මේ ශ්‍රී ස්වාක්ඛාත ධර්මය ආසා අවබෝධ ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි ඊටම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. එබැවින් තමයි මේ මෙතුමියට මේ ආර්ය පරිේශණය හැමෝම කළ යුතුයි කියන කාරණේ පැහැදිලි කරන්නට මේ මාතෘකා මා තෝරාගත්තේ. මොකද ලෝකෙ මිනිස්සු ඉපදලා අනාර්ය පරිේශණය කරලා අසාර්ථක වෙනවා හැමදාම. ඒකේ ප්‍රතිඵල හැමදාම අසාර්ථකයි. එසේම ලෝවසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමව්පියන්ට මේ උතුම් ධර්මයේ ඇසේවා වැටහේවා. එමගින් අපගත කරන මේ මොහොත උපාදාන නොකර අවසන් කිරීම සඳහා මෙම උතුම් ධර්මයේ සරණ කර ගැනීමට තරම් වාසනාවන්ත වේවා. ඒක තමයි අර මතක් කළේ අනිත් පැත්ත හැරෙනවා නැත්නම් ආර්ය පරිේශණය කියලා. උපාදාන කර ගැනීම අනාර්ය පරිේශණයයි ජරා ව්‍යාධි ශෝක මරණ උරුම කරගන්න පාරයි. ඉන් මිදීම සමේ යෝජිත මාර්ගයයි. එසේම පින් අනුමෝදන් කර හැකි සියම් වාසනාවන්ත භවිකයෙකු වේ නම් උතුම් ධර්මය ආසා අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. පින්වත් ස්වාමින් වහන්සේට මේ භවයේ අවසාන භවයේම වේවා. තවදුරටත් භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ලෝකයට හෙළි කිරීමට නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායුෂ ලැබේවා.
තම සැමියාගෙන් සහ පුත්‍රයාගෙන් හිමි වුණා වූ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යමින් තවත් පිරිසකට ජීවනෝපාය සලසා දෙමින් සදහම් මකට යොමුමින් දරා ගනිමින් ඔවුන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්නා වූ ඔබතුමිය ඇතුළු ධර්මාශ්‍රය කළ හැමටත් ඔබ පැතුව පරිදි ඔබේ ස්වාමියා සහ දරුවා සහ අනිත් අයගේ ජීවිත ඉහාත්ම වශයෙන් මිනිස් භවයට පැමිණෙන සදහම් වටහාගෙන නිවෙන මගක් බවට පත් වේවා. ඔබතුමිය ඇතුළු සියලු දෙනාට කාර්ය මණ්ඩලයට හෝ ධර්ම ශ්‍රවණය කර සියලු දෙනාට මේ අනාර්ය පරිශ්‍රණය කරන ගමන් ආර්ය පරිශ්‍රණයටත් යොමුයි එහි ප්‍රතිඵලාභියෙක් බවට පත්වීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි අපත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං